දෙන්නේ තුන්දෙනෙක් මාගේ නාමයෙන් යම් තැනක රැස් වෙනවද උන්වහන්සේ එතනේ මැදේ ක්‍රියා කරන ස්වාමීන් වහන්සේ ආමෙන්. උන්වහන්සේ අප මැදේ සිටිනවා. ආමෙන්. හොඳයි මේ උදෑසන අපි උන්වහන්සේට නමස්කාර කරන්නට යනවා. අපේ හදවත් අපේ ජීවිත අපි උන්වහන්සේට බාර කරමු මේ උදෑසන. නාසක වචනේ කියන උන්වහන්සේට නමස්කාර කරන්න. ශුද්ධකමින් සබෑකමින් උන්වහන්සේ ඉදිරියට පැමිණීම උන්වහන්සේ ප්‍රසන්න දෙයක් කියලා. මේ උදෑසන අපේ කෙනෙක්ා නොයෙකුත් බාධා ප්‍රශ්න පීඩා මැද මේ සතිය ගමන් කරන්නට ඇති. නොයෙකුත් මානසික මට්ටම් තුල අපි මේ ස්ථානයේ ඇති. නමුත් මේ උදෑසන අපි ඒකත්වයකට එන්න අවශ්‍යව තිබෙනවා. උන්වහන්සේ අපේ හදවත දෙස බලන දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබගේ හදවත උන්වහන්සේ වෙතට විවර කරන්නට උන්වහන්සේ කියන ස්වාමිනී ඔබ වහන්සේට මටත් මේ උදෑසන සම්බන්ධ වෙන්න බැරි යම් අපවිත්‍රකමක් මා තුළ තිබෙනවද යම් අධර්මිෂ්ඨකමක් මා තුළ තිබෙනවද ස්වාමිනී ඔබ වහන්සේ මේ උදෑසන මාව පවිත්‍ර කරන්නට ඔබ වහන්සේගේ ලේන් මාව නිදහස් කරන්නට කියලා අපි මේ උදෑසන උන්වහන්සේගෙන් ඉල්ලන්න යනවා. උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේ ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාව මැනව ඔබගේ අධික දයාවරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව මාගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි මාගේ පාපයද නිතරම මා ඉදිරියේ ඔබට විරුද්ධව ඔබට පමණක්ම විරුද්ධව පව් කළෙමි. ඔබගේ ඇස් සමයෙහි නපුරුව තිබෙන දේ කළෙමි. එබැවින් ඔබ කතා කරන කල සාධාරණ සේක. විනිශ්චය කරන කල ඔබ ශුද්ධ සේක. අපි මේ ආකාරයෙන් උන්වහන්සේට මේ උදෑසන බාර වෙමු. ස්වාමීන් වහන්සේ මගේ අපරාධ මැකුව මැනව. පියාණෙනි ඔබ වහන්සේ වෙතට ඔබ වහන්සේ වෙතට ළඟා වෙන්න මේ උදෑසන ඔබ වහන්සේ මාව නිදහස් කරන්නට කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලමු. මන්දුනාසේ කියන අපේ පව් කියා දෙමු නම් උන්වහන්සේව පවිත්‍ර කරමින් අප උන්වහන්සේ වෙතට ලං කරගන්න උන්වහන්සේ සිටින තෙමියන් වහන්සේ කියලා. අපි කියමු ස්වාමිනී ඔබ වහන්සේ මගේ සෑම පාපයෙන් මාව මුදවන්න කියලා. ස්වාමිනී වහන්සේ මේ උදෑසන අපට පිහිටුව මැනව. පියාණෙනි ඔබ වහන්සේ අප ස්පර්ශ කරන්න ස්වාමිනී. සෑම පාපයකින් ඔබ වහන්සේ මේ උදෑසන අප නිදහස් කළ මැනව ස්වාමීන් වහන්සේ. පියාණෙනි ඔබ වහන්සේට ළඟා වෙන්න බැරුව මට තිබෙන සිළු බාධාවන් මේ උදෑසන ඉවත් කරන්න ස්වාමිනී. මේ උදෑසන මට ඔබ වහන්සේ සමග පමණක් ඔබ සමග පමණක් සම්බන්ධතාවය ඇති කරගන්න ස්වාමිනී. මගේ අවට තිබෙන සියලු දේ මම මතක නැති කරනවා දෙවියන් වහන්සේ. ස්වාමිනී මගේ ආත්මය ඔබ වහන්සේ සමග පමණක් මේ උදෑසන ගනුදෙනු කරන්න සලස්වන්න ස්වාමිනී. ශිලාපනි ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව. ස්වාමිනී වහන්සේගේ ආත්මය වහන්සේගේ සෙනග මත නිදහස් කළ මැනව ස්වාමිනී. පියාණෙනි ඔබ වහන්සේ කියනවා ආත්මය සදාකමෙන් නමස්කාර කරන්න ඔබ වහන්සේ වෙත නගාවෙන් යනවා කියලා ස්වාමිනී. ඔබ වහන්සේ කෙනෙක් කාට ආත්මයෙන් සදාකමින්ද ඒ යම් දෙයක් ඔවුන්ගේ මුඛයෙන් පිට වෙනවද ඒක ඔවුන්ගේ හදවතින් සලස්වන්න ස්වාමිනී. හලෙලුයා. ස්වාමිනී ඔබ වහන්සේ නිදහස් කරන්නට මේ උදෑසන පාවෙන් බුද්ධවා ස්වාමිනී සෑම පාවෙන්
ලබන්ට නොවටිනා කරුණාවක් අපි උන්වහන්සේ තුල ලබලා තිබෙනවා. අද උන්වහන්සේගේ පුත්‍රයන් කන්නකොටගෙන උන්වහන්සේ අපේ පාපයෙන් අපට කමාව දෙමින් අප උන්වහන්සේගේ පුත්‍රකමට කැඳවා ගත්තා. උන්වහන්සේ දැන් අපිට කියනවා මම නම කියන ඔබ වඳ ගසා ගත්තා. උන්වහන්සේගේ තුරුලේ අපි කොයි ආකාරයෙන්ද ගත කරන්නට යන්නේ? මේ උදෑසන ඔබ වෙන කිසිවක් දැස බලන්න එපා. ඔබ ශුද්ධාත්මයන් වහන්සේට යටත් වෙන්න. උන්වහන්සේ සමග ගනුදෙන කරන්න. අපි මේ උදෑසන උන්වහන්සේගේ අභිමුඛයට ඇවිත් සිටින්නේ. උන්වහන්සේගේ ස්පර්ශය, උන්වහන්සේගේ හස්තයක් දකින පිණිස. අපි අපේ දැස් වසාගෙන අපි මුළු හදවතින් අපි උන්වහන්සේට නමස්කාර කරමින් අපි උන්වහන්සේට ගායනා කරමු. ස්වාමීන් වහන්සේ මගේ නම කියා මාව හඬගසාගත් දෙවියන් වහන්සේ. හලෙලූයා. ස්වාමීන් ඔබගේ ප්‍රේමය නිසා ස්වාමීන් ඔබගේ තුරුලේ සිටින්ට අපි ආශා වෙනවා ස්වාමීන්. හලෙලූයා. ස්වාමීන්
යටත් කරමින් යාච්ඡා කරන්ට යනවා. මගිල්ලනා දිල්හානි සහෝදරයගෙන් දීමනා උදෙසා යාච්ඡා කරන්ට දෙවියන් වහන්සේගේ හස්තය තුළ ඉදිරි සියලු කටයුතු උන්වහන්සේට බාර කරන්ට කියලා. ආදරවන්ත මහෞතම ජීවමාන දේව්‍යානී ස්වාමිනිය වහන්සේට අනේක වරක් ස්තුතිවන්ත වෙනවා මේ අලංකාර උදෑසන නිසා ස්වාමිනී පියාණිය වහන්සේගේ පාමුල සිටිට වහන්සේ අපි හැම කෙනෙක්ටම උපකාර කළ නිසා ස්තුති කරනවා පියාණිය මේ වෙලාවේ විශේෂයෙන් වහන්සේට දෙන්නා වූ ඒ ප්‍රේමයේ දීමනා දසෙන් කොටස් ඒ සියලු දේ වහන්සේගේ හස්තයට බාර කරනවා යටත් කරනවා ස්වාමිනී පියාණිය වහන්සේ සියල්ලට ආශිර්වාද කරන්න ස්වාමිනී අද දවසේ දෙන්න බැරුව යම් කෙනෙක් ඉන්නවද ස්වාමිනී පියාණිය වහන්සේ වෙනුවෙන් වඩා දෙන පිළිස වහන්සේ පුරවමින් උතුරවමින් ආශිර්වාද කළ මැනව ස්වාමිනී ඒ වගේම මේ සම්මාදම ස්වාමිනී වහන්සේගේ රාජ්‍යයේ වර්ධනය උදෙසා පාවිච්චි කරන්න ඒව පාවිච්චි කරනාට වහන්සේගේ ප්‍රඥාව දෙන්න ස්වාමිනී පියාණිය වහන්සේට මේ කාලේ මුළුමනින් බාර කරනවා ඉදිරි කාලේද වහන්සේට බාර කරනවා මේ සියල්ලක් බාර කරන්නේ එකම ගල්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. Meu dessa
දෙන්න අපි ගායනා කරන්න යනවා ඔබ මහිමයෙන් පිරී ඇති විසිත සෝදිසි කරන දෙවියන් වහන්සේ කියලා මේ උදෑසන ඔබේ මගේ සිත උන්වහන්සේ කෙරෙහි කොයි ආකාරයටද අපි සබායකම උන්වහන්සේ සමග මේ කාලය ගත කරාද උන්වහන්සේගේ වචනේ කන කොටගෙන උන්වහන්සේ අප ස්පර්ශ කරන පිණිස මේ උදෑසන අපි උන්වහන්සේගේ අභිමුඛයෙන් නැවත උන්වහන්සේට යටත් වෙමු ස්වාමීනි මට මගේ කියා දෙයක් මම තියාගන්න යන්නේ නැහැ. තවත් මා තුළ මම නව ස්වාමීනි. ඔබ වහන්සේ මා තුළ ජීවත් වෙන පිණිස මම ඔබ වහන්සේට
යටත් වෙනවා. ස්වාමීන් වහන්සේ මා තුළ ක්‍රියා කළ මැනව. පියාණනි අපේ එකිනෙකාව වහන්සේ ස්පර්ශ කරන්නට. ස්වාමීන් වහන්සේගේ දෑතට අපි බාර වෙනවා. හලෙලුයා. ස්තුති ස්වාමීනි. අපි නැවත ගමන කරමු. ඔබ සිංහාසනයේ දුටු විට මගේ නම් එක්ක ඔබ ඉතා නමස්කාරයෙන් යුතුව ගායනා කරන්නට. ඔබ ඊළඟ ශුද්ධාත්මයන් වහන්සේ ස්වාමීනි මට ප්‍රශංසාවේ ආත්මයක් මේ මොහොතේ නැතිනම් මට නමස්කාර කිරීමේ ආත්මයක් මේ මොහොතේ නැතිනම් ඔබ ඊළඟ ශුද්ධාත්මයන්නි මට උදව් කරන්නට. මේ වචන ටික සබැකමෙන් ඔබ වහන්සේ දෙලින් ප්‍රකාශ කරන්නට. ස්වාමීනි මට ඕන මේ දැසන ඔබ වහන්සේගේ ස්පර්ශය පමණයි. ඔබගේ ආලේපය පමණයි ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේ මා තුළ ක්‍රියා කරන්නට. ස්වාමීනි ඒ දවසේ ඔබ වහන්සේගේ සිංහාසනය ඔබ වහන්සේව දකිමින් මේ ආකාරයෙන් ප්‍රීතියෙන් ගායනා කරන්නට පුළුවන්කම ඔබ වහන්සේ අප හැම කෙනෙකුටම දුන මැනව ස්වාමීනි. ඒ සඳහා ඔබ වහන්සේ මේ මොහොතේ අප සූදානම් කරන්නට. පියාණනි ඔබ වහන්සේ අප ස්පර්ශ කළ මැනව. අපි සබැකමින් ගායනා කරමු. स्वामी अभी वचनेट सीमा वेला නැහැ स्वामी මුළු හදවතින් ඔබ වහන්සේගේ අභිමුඛත්වය අපි වැඳ වැටෙනවා ස්වාමීනි ඔබ වහන්සේව නමස්කාර කිරීම තරම් අපේ ජීවිතයේ කිසිම වටිනාකමක් නැහැ ස්වාමීනි ඔබ වහන්සේව නමස්කාර කිරීම තරම් කිසිම දෙයක් අපිට වටින්නේ නැහැ හලෙලූයා ස්වාමීනි ස්තුති
හොඳයි. මෙලා සියලු දෙනාම අසුන් ගන්න. තවත් අනර්ව ඉරිදා දවසක අලුත් මාසෙක පළමුවන ඉරිදා අපිට දෙවියන් වහන්සේ කරුණාව දෙලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ අනුගතයට ඇවිල්ලා උන්වහන්සේ නමස්කාර කරන්න, ඒ වගේම උන්වහන්සේගේ වචනය අහන්න, ඒ උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න. කී දෙනෙක් ඒකට සන්තෝෂද? ආමෙන්. right. අපි අද දෙවියන් වහන්සේගේ වචනය තුළ බලන්න යන විශේෂිත පුද්ගලයෙක් ගැන. කී දෙනෙක් දන්නවද මෙපිබොෂෙත්? මෙපිබොෂෙත් කොහෙද ඉන්නේ? නාරම් පිටිස බහේ ඉන්නවද? ඉන්නවද? මෙපිබොෂෙත් නම දන්නවද? කී දෙනෙක් අහලා තියෙනවද නම? ආමෙන්. පොඩ්ඩක් කියමු බලන්න මෙපිබොෂෙත් කියලා. එවුන්නේ නෑ. හරියට ප්‍රොනවුන්ස් වෙන්නේ නෑ. හරියට කියවෙන්නේ නෑ. මෙපිබොෂෙත් කියමු බලන්න. ආමෙන්. මොකද වෙන්නේ මේ මාස්ක් එක දාගෙන නිසා වචනේ හරියට එන්නේ නෑනේ. හරි. මේ මෙපිබොෂෙත් ඉන්නවා. මෙපිබොෂෙත් කියන්නේ කවුද? මෙපිබොෂෙත් කියන්නේ යොනතාන්ගේ පුතා. ආමෙන්. මෙපිබොෂෙත් කියන්නේ යොනතාන්ගේ පුතා. ඒකට දැන් යොනතාන් කියන්නේ කවුද? මම අහන්නේ දැන් උත්තර දෙන්න දෙනවා. දැන් මෙපිබොෂෙත් ඉන්නවනේ. මෙපිබොෂෙත්ගේ තාත්තා තමයි යොනතාන් කියන්නේ. යොනතාන් කියන්නේ කවුද? සාවුල්ගේ පුතා. සාවුල් කියන්නේ කවුද? රජු. ඊශ්‍රායලේ රජ කෙනෙක්. right. දැන් මම ඔබට කතා කරන්න යන්නේ මෙපිබොෂෙත් ගැන. එතකොට එයාගේ තාත්තා තමයි යොනතාන් කියන්නේ. එයාගේ තාත්තා තමයි සාවුල් කියන්නේ. දැන් එතකොට තව පොඩ්ඩක් කෙටි කරලා ඔබට සරලවම පැහැදිලි කරන්න කවුද මේක මොකක්ද වෙන්නේ කියලා. රජවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් තමයි දාවීද්, අනිත් එක්කෙනා තමයි සාවුල්. එතකොට මේ සාවුල් රජ තමයි මුලින්ම රජ වුණා වූ රජුරෝ විදිහට හිටියේ. මේ සාවුල් කියන රජුරවන්ට පුතෙක් හිටියා. හැමෝටම සරල වෙන නිසා මේක කියන්නේ. ඒකට මේ පුතාගේ නම තමයි යොනතාන් කියන්නේ. ඒකට යොනතාන්ගේ පුතා තමයි මෙපිබොෂෙත් කියන්නේ. ඒතකොට හරිය විදිහට බැලුවා මේ මෙපිබොෂෙත් කියනවා පුත්‍රයාගේ සීයා තමයි සාවුල් රජතුමා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඒ දවස්වල ඒ වගේම වර්තමානයේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ දවස්වල එක රජෙක්පත් වුණාම කුරුද්දක් තිබුණා ඒ රජුරුවන්ගේ ඒ රජුරට කලින් හිටපු රජුරුවෝ. එයාගේ නායකයෝ ඉන්නවනේ අපි තුමු ලේ නායකකමට රජකම උරුම වෙන කවුරු හරි. ඒ වගේ කෙනෙක් හිටියෝ එයාම මරලා දානවා. ඇයි එහෙම කරන්නේ? මම තව චුට්ටක් සරලව කියන්නම්. දැන් එක රජ කෙනෙක් හිටියා එයා මැරලා හරි මොනවා හරි වෙලා අයින් වුණා. ඊට පස්සේ පත් වෙන රජුරෝ අර කලින් හිටපු රජුරුවන්ගේ නායකය කරපුරේ ලේ නායකම් තියෙන රජකමට උරුම වෙන හැමෝම මරනවා. හේතුව තමයි ඒ රජකමට උරුමය හොයාගෙන ඇවිල්ලා ඔවුන් අභියෝගයක් වෙන්න පුළුවන්. වර්තමානයේ අභියෝගයක් තියෙනවා නම් අපි අභියෝගේ මොන හරි ක්‍රමයකින් අයින් කරනවා. ඒ වගේ මෙහෙම කාලෙක තමයි තිබුණේ. එතකොට දැන් දාවිත්තුමා මොනවාද කරන්නේ? දාවිත් රජ වුණාට පස්සුව දාවිත් හොයනවා සාවුල්ගේ පරම්පරාවේ අය ඉන්නවද කියලා. මොනා කරන්නද? විනාශ කරන්න. උදව් කරන්න. දැන් මං කිව්වේ මොකද්ද? මම කිව්වා කලින් හිටපු රජුගේ ලේනායකමක් තියෙන කට්ටිය ඉන්නවා නම් කෙල්ම මරලා දානවා. ඉවරක් කළා දානවා පරම්පරාවම. මොකද එතකොට අභියෝගයක් වෙන්න කිසිම කෙනෙක් නැහැ. දාවිදුත් හොයනවා සාවුල්ගේ පරම්පරාවේ තව කවුද ඉන්නේ කියලා. මොනා කරන්නද එතකොට? මරන්න.
හොඳයි බලමු මරමු. ඇයි හොයන්නේ කියන දේ මෙතන වෙනස් වෙනවා. අපි බලමු 2 සාමුවෙල් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 4 වෙනකම්. 2 සාමුවෙල් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ ඉඳන් 7 වෙනි පදේ වෙනකම්. මෙපිබොෂෙත් දාවිත් කරුණා කිරීම. දාවිත් කතා කොට සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරුව සිටිනවාද? සිටිනවා නම් මම යොනතාන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමි කීවේය. සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් බේකරුවෙක් විය. ඔහු දාවිත් ළඟට කැඳවාගෙන ආ කල නුඹ ශීබාදයි රජ ඔහුගෙන් ඇසිය. ඔහුද ඔබගේ මේකරුවා ඒ අය කීවේය. රජද සාමුගේ වංශයේ කිසිවෙක් තව ඉතුරුව නැද්ද? ඉතුරුව ඇත්නම් මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමි කීවේය. ශීබාද යොනතාන්ගේ පුත්‍රයෙක් තවම සිටි. ඔහු පාද කොර වූ කෙනෙක් යයි රජුට කීවේය. එවිට ඔහු කොතැනදැයි රජ ඔහුගෙන් ඇසුවේය. ශීබාද ඔහු ලෝදෙබාරි අම්මියේල්ගේ පුත්‍ර වූ මාකීර්ගේ ගෙදර සිටියයි රජුට කීය. එවිට දාවිත් රජ පණිවිඩ යවා ලෝදෙබාරි අම්මියේල්ගේ පුත්‍ර වූ මාකීර්ගේ ගෙදරින් ඔහුගෙන් වූයේය. සාවල්ගේ පුත්‍රයා වන යොනතාන්ගේ පුත්‍ර වූ මෙපිබොෂෙත් දාවිත් වෙතට ඇවිත් මුහුණින් වැටි වැන්දේය. දාවිත්ද මෙපිබොෂෙත් යයි කීය. ඔබගේ මේ කරුවා මෙහියයි ඔහු උත්තර දුන්නේය. right. දැන් අපි ඉස්සරහට යන කලින් චුට්ටක් බලමු. දැන් දාවිත් මොනවාටද හොයන්නේ මෙපිබොෂෙත්? උදව් කරන්න. එතකොට සාමාන්‍යයෙන් උරුම වෙලා තියෙන්නේ මොනවාද? මම කිව්වේ මරණය. ඒ පරම්පරාව විනාශ කිරීම උරුමයක් තිබෙනවා. නමුත් දාවිත් අවශ්‍ය වෙනවා විශේෂිත දෙයක් කරන්න. අපි තුන්වෙනි පදය පොඩ්ඩක් කියමු. රජද සාමුල්ගේ වංශයේ කිසිවෙක් තව ඉතුරුව නැද්ද? ඉතුරුව ඇත්නම් මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමි කීවේ. ආමෙන්. කාගේ කරුණාවද පෙන්වන්න යන්නේ? දෙවියන් වහන්සේගේ කරුණාව. දැන් කවුද කියන්නේ මේක පෙන්වනවා කියලා? දාවිත්. ඇයි දාවිත්ගේ කරුණාව පෙන්වන්නේ නැතුව දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්නේ යන්නේ? මෙපිබොෂෙත්ට කරුණාව පෙන්වනවලු. හැබැයි දාවිත්ගේ කරුණාව නෙවෙයි දෙවියන් වහන්සේගේ කරුණාව. ඇයි දෙවියන් වහන්සේගේ කරුණාව? රජනේ දාවිත්. ඇයි දාවිත් රජ වෙලා ඉන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව වෙලා පෙන්වන්නේ? මුසිදින් දෙවියන් වහන්සේ දේවා. තව ආමෙන්. සීමාවක් නැතුව කරුණාව දක්වන්නේ දෙවියන් වහන්සේ පමණයි. ආමෙන්. හැම කෙනෙක්ම කියමු දෙවියන් වහන්සේගේ කරුණාව කියලා. ආමෙන්. ඒ සීමාවක් නැති කරුණාව දෙවියන් වහන්සේගේ කරුණාවයි. අපි මිනිස්සු විදිහට දාවිදුත් මිනිස්සෙක්. එයාගේ කරුණාව පෙන්වන්න ගියා නම් ඒක සීමාවල් තියෙන්න පුළුවන්. යම් යම් තැන්වල නවතින්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන පිණිස මෙපිබොෂෙත් ගෙන්නන්න කියලා දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වනවා කියලායි ශීබාට කියන්නේ දාවිද. මෙතන හොඳට මතක තියාගන්න දෙවියන් වහන්සේගේ කරුණාව තමයි දාවිද රජතුමා පෙන්වුවේ. හොඳයි අපි යමු ඉදිරියට. චුට්ටක් බලමු. දැන් සාවුල්ගේ පුත්‍රයා වන යොනතාන්ගේ පුත්‍ර මෙපිබොෂෙත් දැන් ඇවිල්ලා ඉන්නවා රජුරුව ගාවට. දැන් මේ රජුරුව එන්න කියලා ඇහුවා මෙපිබොෂෙත් මොනවා හිතෙන්නේ නැතිද ඔබ? බය හිතෙන්නේ නැති. තව මොනවද හිතෙන්නේ නැත්තේ? මට රණවිරු වීර පදක්කම දීලා පිළිගනි කියලා හිතන්නේ නැද්ද? එහෙම හිතන්නේ නැද්ද? කීයද කියනවාද එහෙම හොඳට පිළිගැනීමක් දෙයි හොඳ රාජ්‍යයක් දෙයි කියලා හිතාගෙන මෙපිබොෂෙත් ආවයි කියලා. කවුරුත් එහෙම හිතන්නේ නැහැ මං විතරයි. ඇයි? මෙපිබොෂෙත් බයෙන් තමයි ආවේ. මොකද එයා දන්නවා එයාට උරුම වෙලා තියෙන්නේ මරණය. මොකද සාවුල් රජුගේ කරපු දේවල් දෙක
ඒ අවසාන කාලයේදී දාවිට ආව පීඩාවත් එක්ක ලෝකෙ වෙමින් තිබ්බ දේවලුත් එක්ක ඔහුට උරුම වෙලා තිබ්බ මරණය. ඔහු ඇවිල්ලා වැඳ වැටෙනවා රජුරුවගා. රජුරුවගා වැඳ වැටෙනම රජුරුව මොනවද කියන්නේ? හත්වෙනි පදය. දාවිත් කතා කොට බය නොවන්න. සැබෑවටම නුඹේ පිය වූ ජොනතන් නිසා මම නුඹට කරුණාව පෙන්වා නුඹේ පිය වූ සාවල්ගේ සියලු ගම්බිම් නුඹට නැවත දෙන්නෙමි. නුඹ වනාහි මාගේ මේසයේ නිතරම කෑම කන්නේ. ආමේන්. මොකද වෙන්නේ? මරණය බලාපොරොත්තුෙන් ඇවිල්ලා රජුගේ ඉස්සරහා මම ඔබගේ මෙහෙකරුවා මං ඉන්නවා මෙතන වහලෙක් වගේ කියලා වැඳ වැටිච්ච මිනිස්සයාට මේ දාවිත් මොනවද කියන්නේ? මම ඔබට හැමදේම දෙන්න යනවා. ඔයාගේ නැති වෙච්ච උරුමය ඔයාලට දෙන්න යනවා. ඔයා මාත් එක්ක කෑම කන්න යනවා. ආමේන්. මාත් එක්ක නෙවෙයි රජුවත් එක්ක කෑම කන්නේ. මරණය බලාපොරොත්තුෙන් ආවා. වරදක් කරපු හැඟීමක් නැති වුණත් ඒ වරදක් නොකර සිටියා. වරදක් කරපු මිනිහෙක් විදිහට දාවිත් ඉස්සරහට මෙපිබෝෂෙත් ආවා. මේ ඉන්න තැන මරණයේදී දැන් ලොකු දඬුවමක් එනවා කියලා හිතපු මිනිහෙක් හිතපු නැති බලාපොරොත්තුවක් දුන්නා. ආමේන්. අපේ දෙවියන් වහන්සේගේ කරුණාව එයයි මගේ සහෝදරය සහෝදරිය. දෙවියන් වහන්සේගේ කරුණාව දෙද්දී බලාපොරොත්තු වෙන්නේ නැති දේ දෙවියන් වහන්සේ අපේ ජීවිතයන් වල ඉෂ්ට සිද්ධ කරන්න යනවා. ආමේන්. මෙතන ආවම බය වෙන්න එපා. බය වෙන්න එපා කියලා අපිට මොන මිනිහෙක්වත් අපිට බය වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දාසයා කියනකොට බය වෙන්න එපා කියලා ඒ තරම් කරුණාව උන්වහන්සේ තුළ අපිට නිදහස් වෙලා තියෙනවා. අපි 2 සාමුවේල් 9:11 පදේම කියනවා මෙපිබෝෂෙත් වනාහි රාජපුත්‍රයන්ගෙන් එකකු මෙන් රජුගේ මේසේ කෑම කෑවේ. රජුගේ මේසේ කෑම කෑවා. අපි අද බැලුවොත් ජනාධිපතිත් එක්ක කෑම කෑවා වගේ. අද නම් බය කොට කොයි බොම්බ පුරයිද කියලා වෙන්නේ නැහැ. නමුත් රජුත් එක්ක කෑම කන්න එක මේසේ ඉඳගෙන යනවා. මේ වහලෙක් වගේ ඇවිල්ලා වැටිච්ච මිනිස්සයාට හම්බ වුණා. එයයි දෙවනාසේගේ කරුණාව කියලා මොකද ලැබුණේ. මං චූටි කතාවක් ඔබට කියන්නම්. මේක පැහැදිලි කරන්න. මිත්‍රයෝ දෙන්නෙක් හිටියා. මේ දෙන්න එකතු වෙලා එක්කෙනෙක් ටිකක් වැඩිපුර සල්ලි දාලා ව්‍යාපාරයක් ආරම්භ කරා. මේ වැඩිපුර සල්ලි දාපු එක්කෙනා ඒ වගේම අනිත් එක්කෙනාත් එකතු වෙලා ගොඩක් සාර්ථකව ව්‍යාපාර කටයුතු කරගෙන ගියා. කාලයක් යනකොට අර අඩුවෙන් සල්ලි දාපු මිත්‍රයා ඔහු චුට්ට ගන්න ගත්තා. මොනවද ගත්තේ? මුදල්. වංචා සාගත විදියට ව්‍යාපාරයෙන් සල්ලි ගත්තා. අරගෙන තමුන්ගේ ලාභ ප්‍රයෝජන පිණිස ඒවා පාවිච්චි කරා. මේක අනිත් යාළුවා දැනන් හිටියේ නෑ. එයාට හොරෙන් තමයි කරේ. මෙහෙම සල්ලි ගත්තම මේ දෙන්නගේ යාළුකම ඉවර වුණා. මේ හොරකම අහුවෙච්ච දවසේ. මේ හොරකම අහුුණාට පස්සේ මේ යාළුවා මොනා කරන්නේ නැතිද? කවන්නේ නැහැ කිව්වද? මේ යාළුවා කරපු වැඩේ ටක් කරලා ගිහිල්ලා නඩු දාලා අරව රැකියාවෙන් අයින් කරලා දාලා නඩු දාලා යාළුවා හිර කරුවා. කොහමද මෙහෙම ඉන්නකොට මෙතන හිටියා මේ යාළුවෝ දෙන්නටම උපදේශ අපේ ඔබ කියන ආයතනය කරගෙන උපදේශ අපේ ක්‍රිස්තියානි මිනිස්සෙක්. ඔබත් මමත් වගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නා මිනිස්සෙක් හිටියා. එයා හිතුවා වෙනස් ආකාරයකට. එයා අර සල්ලි වැඩියෙන් දාපු යහළුවට උපදේශයක් දුන්නා. මොනවද දුන්නේ? අතරින් එපා කුඩුවෙම දාන්න කිව්වද? මොනවා කියන්නේ? සමාදෙන්න කියන්නේ. මේ යාළුවට දුන්න උපදේශ තමයි ඔයාලට හොඳම උපදේශයක් මම දෙන්නම්. එයාගේ නැති වෙච්ච රස්සාව ආපහු එයාට දීලා නඩු අයින් කරලා දාලා එයාට සාධාරණ වැටුපක් ගෙවන්න. එතකොට එයා ඔයාගේ තියෙන ණය ඒ වෙච්ච පාඩුව ආපහු පියවලා ඔයාට හොඳ දෙයක් කරයි. ඔයාත් එක්ක හොඳ ජීවිතයක් ඉස්සරහට ඔයාත් එක්ක හොඳ මිත්‍රකම ඇතුව ජීවත් වෙයි කිව්වා. දැන් මෙහෙම කිව්වොත් ඔබ මොකද කරන්නේ? දැන් ඔබත් එක්ක එකටම ඉන්න මිනිහෙක්
ඔබත් එක්ක මේකටම ඉන්නා වූ ඔබගේ යහළුවෙක් නැත්නම් සහෝදරයෙක් ඔබට මෙහෙම වංචාවක් කරොත් ඔබ මොකද කරන්නේ? සමාව දෙන්න ඕනේ. රුපියල් 100කට සමාව දෙන්න පුළුවන්. 1000කටත් පුළුවන්. 10000කුත් යමුකෝ. මිලියන් 2-3ක් ගත්තත් ඔබ මොකද කියන්නේ? දැන් ඇත්තටම හිතන්න. ඔබගේ මිලියන 2-3ක් හොරගම් කරොත් ඔබ සමාව දෙන්න සූදානම්ද? ඇත්තටම හිතන්න මිලියන 2-3 ඔබගේ එච්චර වංචා කරා. ඔය ආකාර වේද? නමුත් අමතක කරලා නිකන් ඉන්න නෙවෙයි කියන්නේ. ආපහු වර රස්සාවක් දෙන්න වෙනවා. ළඟටම ගියලා තියාගන්නත් වෙනවා. right. සල්ලි නැති වෙච්ච මනුස්සයෙක් සමාව දෙමු. ඔබගේ නම කතා කරපු මිනිහෙක් ඉන්නවා. ඔබගේ මේකට හිටියා, ඔබට මඩ ගහලා, ඔබගේ නම කතා කරලා, ඔබට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති කරලා, ඔබ අපහසුතාවයකට පත් කරපො ඔබගේම යහළුවෙක් හෝ සහෝදරයෙක් සිටිනවා. ඔබට කොයි ආකාරයෙන් දැනෙන්නේ? මෙතන මෙෆිබෝෂෙත් දෙවියන් වහන්සේ සමාදන්නා වගේම මේ යහළුවා නෑ මෙෆිබෝෂෙත් දාවිත් සමාදීලා ගත්තා වගේම මේ යහළුවා අනිත් යහළුවට සමාව දීලා අරගෙන රැකියාව දීලා ඔහුත් එක්ක හොඳට ජීවත් වුණා. ඔහුත් එක්ක හොඳ යාළුකමක් පවත්වාගෙන ගෙන ගියා. කිසිම වෙනසක් ඔහුට දැක්ුවේ නැහැ. ඔහුට කිසිම කොන්කිරීමක් දැක්ුවේ නැහැ. ඔහුගේ මූණ බලන්නේ නැතුව හිටියේ නැහැ. මූණට කතා නොකර වෙනම උපදෙස් දෙන්න වෙන කාටරලව පණිඩ යවෙන්නේ නැහැ. එකට තියාගෙන වැඩ කරා. එක ළඟ තියාගෙන වැඩ කරා. ඒ දුන්නා වගේ මෙහෙම දුන්නා. මොකද ආයේ ඒ වරද කරන්න බැරි තැනට අර හොඳ යාළුවගේ කරුණාව අනෙක් පුද්ගලයා ගන්නවා. ඒ කරුණාව තුල නැවත වරදක් කරන්න බැරි තත්ත්වයට අර මිනිස්සයා වැටෙනවා. ඒ වගේම දෙයක් මෙෆිබෝෂෙත්ට සිද්ධ වුණා. මෙෆිබෝෂෙත් දැන් දාවිත් ළඟට ඇවිල්ලා ඉන්නවා. දාවිත්ගේ මේසේ එකට කෑම ගන්න ආශිර්වාදය තිබෙනවා. පරම්පරාවේ මොන තත්ත්වය තිබුණා මෙෆිබෝෂෙත් නැවත කවදාවත් දාවිත්ට විරුද්ධ වෙන්නේ නැහැ. දාවිත් එක්කම සිටිනවා. දාවිත් කියන දේ කරමින් දාවිත් එක්ක දාවිත්ගේ නිවසේ වාසය කරනවා. මේක කොයිතරම් අමාරුද කියන දේ ඔබට හිතේ. අපේම අපිට පුළුවන් සාමාන්‍ය මෙහෙම දෙයක් කරන්න. ඔබට මෙහෙම දෙයක් මම කියන්නම් ඔබට අපිට සහෝදරයෙක් හරි ඉන්නවා. ඔහු වරදක් කරනවා. නමුත් පිට කෙනෙක් වරදක් කරොත් ඔබට සමාව දෙන්න ලේසිද? ඔබගේ සහෝදරයා වරදක් කරොත් සමාව දෙන්න ලේසිද? එන්නේ. සහෝදරයට ලේසි. ආමෙන්. තව කවුද ඉන්නේ? පිට කෙනාට සමාව දෙන්න ලේසි කියන්නේ. එතකොට දැන් රාජ්‍ය ප්‍රදේශ විතරයි සමාව දෙන්නේ නැහැ. අනිත් සමාව දෙන්නේ නැහැ කියලා මම පිළිගන්නවා. ආමෙන්. සීමාවක් නැතුව. එතකොට සහෝදරයට සීමාවක් තියලා දෙනවද පිට කෙනාට සීමාවක් තියලා දෙනවද? හැමෝටම කරන්නේ. ආමෙන්. දැන් ඔබට වරදක් කරොත් තරහ යනවද නැද්ද? right. සහෝදරය වරදක් කරොත් වැඩියෙන් තරහ යනවද පිට කෙනාට වරදක් කරොත් සමාව දෙන්න තරහ යනවද? සහෝදරයට තරහ යනවා වැඩි. ආමෙන්. ඇයි සහෝදරයට තරහ යනවා වැඩි? ළඟම ඉන්න කන්නේ මාව කෑවේ. ළඟම ඉඳලා එකටම ඉඳලා සහෝදරය මම හිතුවද? ඒකයි ප්‍රශ්නේ. පිට කෙනාට සමාව දෙන්න කියලා කොහොමද වෙන්නේ? අපි මම හැමදාම කියන්නේ අපි හැමෝම කවුද? දෙවියන් වහන්සේගේ දරුවෝ. ඒ කියන්නේ ක්‍රිස්තියානිනේ. අපි හැමෝම සමාව දෙනවා. ඒකට පිට මිනිස්සෙක් කරොත් වරදක් ඇවිල්ලා අනේ බ්‍රදර් හරි බ්‍රදර් ප්‍රශ්නයක් නැහැ කියලා අපි සමාව දෙන්න කැමතියි. ගෙදර ඇතුලේ ඉන්නේ මම කියලා තව වචන ටිකක් කියලා බයිනවා. හැබැයි පිටට ආවම අපි දැස්සේ පිට කෙනාට සමාව දෙන්න. ඇයි? හැමෝටම පේනවනේ යාට සමාව දුන්නම්. අච්චර කරලා යා එහෙම සමාව දුන්නානේ කියලා කියනවා. මගේ සහෝදරය අපි හැමෝම
මම කිව්වොත් මෙවි බොෂෙත්ලා කියලා ඔබ පිළිගන්නවා. කී දෙනෙක් එකනද මාත් එක්ක? ඔබත් මාත් මෙවි බොෂෙත්ලා කිව්වොත් එක්කෙනෙක්වත් නැහැ. ආමේන්. එක්කෙනෙක් ඉන්නවා. වයිෆුත් නැහැ මාත් එක්ක. මොනවා කරන්නේ? ඇයි එහෙම කියන්නේ? අපි හැමෝම මෙවි බොෂෙත්ලා කියන්නේ අපේ පෞකාරකම නිසා. අපි පව් කරලා දෙවියන් වහන්සේට විරුද්ධ දේවල් කරලා උන්වහන්සේගේ පය පැහැගෙන දුවිල තරමක් වටින්නේ නැති පෞකාර ජීවිතයක් ගත කරපු අපිව උන්වහන්සේ ගලවගෙන ගෙනල්ලා උන්වහන්සේත් සමග සදාකාලික ජීවනයට කැඳවලා තියෙන මගේ සහෝදර සහෝදරය. ආමේන්. අන්න ඒක නිසා අපි අද මෙපිබොෂෙත්ලා වගේ දෙවියන් වහන්සේගේ කරුණාව ලැබපු මිනිසයන්ට සිටිනවා. ආමේන්. දැන් කී දෙනෙක් කියනවාද අපි මෙපිබොෂෙත්ලා කියලා? ආමේන්. ඒකයි දෙවියන් වහන්සේගේ කරුණාව. පාප ගඳ ගහන කුණු ගොඩේ හිටපු අපිව කොහෙන්දෝ ගෙනල්ලා ගලවලා උන්වහන්සේ තුල මරණය තියෙන උරුම වෙලා හිටපු අපිව සදාකාලික ජීවනයටදී දෙවියන් වහන්සේගේ පුත්‍රය වන මිනිස් අපිව කැඳවලා තියෙනවා. ආමේන්. ඒක කොච්චර අනර්ගද? අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ මේ ආකාරව. අපි නමස්කාර කරද්දී හිතන්න ඕනේ මෙන්න මේ ආකාරව. අපි මරණයට වහන්කමට යක්ෂයක වහන් වෙලා හිටපු අපිවයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කරුණාව තුල ගැලවීමේ මාර්ගයට ගෙනලා තියෙනවා. අපිට ජීවිත කාලෙටම පක්ෂපාතී මිත්‍රේ යහළුවෙක් ලබා ගන්න අවශ්‍ය නම් අපි සුවිශේෂී දේවල් හැමදාම නොකරන විවිධ දේවල් අපිට කළ යුතු තිබෙනවා. දඬුවම් දීමට උරුම තැන දඬුවම වෙනුවට අනුග්‍රහය දක්වන්න අපි හැම කෙනෙක්ම පුරුදු වෙන්න අවශ්‍යයි. කවුරු හරි මොනවා හරි කරොත් දැන් සාමාන්‍යයෙන් ඉන්නවා මම ඔයාලා නෙවෙයි මම ඒ දවස්වල පාරේ වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට කවුරු හරි මට වෙට්ටුවක් එහෙම දාලා ගියොත් මම නම් වෙට්ටු දාන්න යන්නේ නැහැ. ඉස්සර කරනම ගිහලා බ්ලොක්කම කරලා දානවා. ආමෙන්. ඒ මම කරා. ඇයි? මම දඬුවමක් දෙන්න කැමතියි එයාට. අනුග්‍රහය දක්වන්න කැමති නැහැ. එයාට හදිසියක් ඉඳනේ යන්නේ නැද්ද කියලා යවන තත්ත්වෙක හිටියේ නැහැ. අපි දඬුවම් කරන්න හිතනවා නෙවෙයි. අපි ක්‍රිස්තියානි දරුවෝ විදියට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය දක්වන දෙවියන් වහන්සේගේ කරුණාව අපිට ලැබුණා වගේම අපි අනිත් අයට දඬුවම් වෙනකොට අපි ප්‍රේමී අනුග්‍රහය දක්වනවා නම් ඒ මිනිස්යාට දෙනා ගන්න හැකියාවක් ලැබෙනවා. මේක කියන තරම් ලේසියෙන් ඔබට පුළුවන් ද දෙවියන් වහන්සේගේ කරුණාව දෙන්න. කොහොමද අපි කරුණාව දක්වන්නේ? මම අද ඔබට කියලා දෙන්නම්. අපි යමකට කරුණාව දක්වනවා නම් ඒ කරුණාව කියන වචනයට කාරණා හතරක්. ඒ කරුණාව දක්වනවා කියන වචනය හරියට කරන්න පුළුවන් කාරණා හතරක්. මේ පාඩම තුලින් ඔබට මම අද කතා කරන්න සූදානම්. අපි බලමු 2 සාමුවෙල් පොතේ 9-8 වෙනි පදේ මොකක්ද කියන්නේ? ඔබ මැද කතා කොට ඔබ විසින් මාවැනි මල බල්ලෙකු සැලකීමට ඔබගේ මෙහෙකරුවා කවුදයි කීවේය? මල බල්ලෙක්ව කවුද ගෙනල්ලා පෙට්ටියක දාලා සාලි මැද තියාගෙන ඉන්නේ? ඔබගේ කෙනෙක් මරනවා කියනවානේ. මැරිච්ච බලුණා කවුද ගණන් ගන්නේ? දාවිද් ගණන් ගත්තා. සත බහකට වැඩක් නැති මිනිහෙක් කියන කියමන තමයි මෙතන නොකිය කියන්නේ. කිසිම වටිනාකමක් නැති මිනිහෙක් වරා උන්වහන්සේ තුළ අභිමානයක් දෙන්න දාවිද් ක්‍රියා කළා. ඒ දෙවියන් වහන්සේගේ කරුණාවේ පළවෙනි පියවර අභිමානයක් දෙනු ලැබුවා. කිසිම වටිනාකමක් නැති මිනිහෙකුට අභිමානයක් දෙන්න ඔබට හැකියාව තිබෙනවා. ඔබට විරුද්ධව දෙයක් කරපු මිනිහෙකුට අභිමානයක් දෙන්න ඔබට හැකියාව තිබෙනවා. මේ වැදගත්. අපිත් එක්ක ඉන්න අපිට විරුද්ධවාදී කරපු මිනිස්සුව ගෙන්නලා එයාට සමාව දීලා නිකන් ඉන්න නෙවෙයි. ඔබේ තිබුණු தත්ත්වය තියලා ඔබට අභිමානයක් දෙන්න අපිට හැකියාව තිබෙන්න ඕනි. ඒ වගේම අපිට විරුද්ධව ඒ ක්‍රියාව කරන මනුෂ්‍යයට දෙවියන් වහන්සේගේ කරුණාව තුල
පිළිගැනීමක් දෙන්න අපිට හැකියාව තිබෙන්න ඕනේ. 9-10 වෙනි පදේ මොනවද කියන්නේ? එබැවින් නුඹේ ස්වාමීන්ගේ පුත්‍රයාට ආහාර කන්නට ලැබෙන පිණිස නුඹ සහ නුඹේ පුත්‍රයෝද නුඹේ වැඩකාරයෝද ඔහු උදෙසා ඒ බිම් වගා කොට එහි අස්වැන්න ගෙනෙන්න. නමුත් නුඹේ ස්වාමීන්ගේ පුත්‍ර වූ මෙපිබොෂෙත් මාගේ මේසයේ නිතරම කෑම කනවා ඇතැයි කීවේය. ශීබාට පුත්‍රයන් 15 දෙනෙක් හා වැඩකාරයන් 20 දෙනෙක් සිටියෝය. right. පිළිගැනීම දෙන්නේ කොයි ආකාරයකද? රජුත් එක්ක එකට කෑම කනවා කියන්නේ ඉහළම පිළිගැනීමක් තිබෙනවා. ඉහළම පිළිගැනීම තියෙන රාජ භෝජන මේසේ එකට රජුත් එක්ක වාඩි වෙලා කෑම කන්න තැනට පිළිගැනීම මෙපි වශයෙන් හම්බ වුණා. අද අපි පිළිගැනීම තියෙන්න ඕනේ. දැන් එකක් තිබෙනවා, එක කාලයක් තිබුණා මම කියනවා ඔබ මේවා කියන්නේ නැහැ ඒ නිසා මම කියන්නේ ඔබ කිව්ව ප්‍රශ්නයක් කරන නිසා. දැන් එක කාලයක් තියෙනවා මම කියනවා මම කිසිම තරහක් නැහැ හැබැයි මම කතා කරන්නේ නැහැ යත් එක කතා කරපු ප්‍රශ්නයක් කියලා. වයිට hina යනවා මොකද කියලා මතක් වෙනවා. මම කියන්නේ මම කතා කරන්නේ නැහැ හැබැයි මම තරහ නැහැ කතා කරපු ප්‍රශ්නයක් වෙන්නේ ඒ නිසා මම කතා නොකර ඉන්නවා කියලා මම පැත්තටලා ඉන්නවා. මම පිළිගැනීමක් දුන්නද නැද්ද? මගේ මුන්ට කියන්න බැරි නිසා නොකිය ඉන්නවා. මම පිළිගැනීමක් දුන්නේ නැහැ. මම මගේ දඬුවම කයාට දීලා නෑ ගානට කියලා මගේ වචනේ කිව්වට මම පැත්තකටලා ඉන්නවා. පිළිගැනීමක් දෙන්නේ නැහැ. අපි අභිමානයක් දෙන්න ඕනේ අපිට විරුද්ධව ක්‍රියා කරන කෙනාට. ඒ වගේම මේ සහෝදරයෙක් විදියට අපිට පිළිගන්න හැකියාවක් තියෙන්න ඕනේ මගේ සහෝදරය. ඒ වගේම ඔහු අයව නැවත පිහිටුවීමක් කළ යුතු තිබෙනවා. කොහොමද? බලමු 9:7 දාවිද් කරේ කොහොමද කියලා. දාවිද් කතා කොට බය නොවෙන්න. සැබෑවටම නුඹේ පිය වූ යොනතන් නිසා මම නුඹට කරුණාව පෙන්වා නුඹේ පිය වූ සාවල්ගේ සියලු ගම්බිම් නුඹට නැවත දෙන්නෙමි. සාවල්ගේ සියලු ගම්බිම් නුඹට නැවත දෙන්නෙමි. මේ මෙපිබොසෙත් කිසිම දෙයක් නැතුව කොර මිනිහෙක්ව වෙනම තැනකට ගිහිල්ලා හැංගිලා හිටපු මිනිහයට ඔහුට සෑම දෙයක්ම උරුම කරලා නැවත දෙනු ලබනවා. අපිට විරුද්ධ වෙච්ච මිනිහයට ඒ තිබුණු නැති දේවල් අපිට විරුද්ධ කරපු දේවල් වලට සමාව දීලා නැවත ඒ සහෝදරයව අර තත්ත්වයට පිහිටවන්න අපිට හැකියාවක් තිබෙන්න ඕනේ. දැන් ඔබ දන්නවද රාහබ් ගැන? කවුද රාහබ් කියන්නේ? වෛශ්‍යාව. කොහෙද හිටියේ? කොහෙද හිටියේ රාහබ්? ටවුන් එක? නගරේ? යෙරිකෝවට යොෂුවා යවනවා ඔත්තු බලන්න මිනිසයන්. ඒ ඔත්තු බලවන්න සංගවෙන්න යෙරිකෝවේදී උදව් කරේ මේ රාහබ් කියන වෛශ්‍ය ස්ත්‍රිය. මේ වෛශ්‍ය ස්ත්‍රියට අන්තිමට මොනවද වුනේ? දෙවනාසෙගේ කරුණාව ලැබුවා. වෛශ්‍ය ස්ත්‍රිය කරුණාව ලැබුවේ කොයි තරම්ද? අපි කියමුද මතක පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ. සලමොන්ට දාව රාහබ්ගේ බෝවාස් උපන්නේය. සලමොන්ට දාව කියන අයද? සලමොන්ට දාව රාහබ්ගේ බෝවාස් උපන්නේය. දැන් මේ කතා කරන්නේ මම ඔබට කෙටි කරන්න වෙලාව යන නිසා මේ කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරාව ගැන. දාවිද් කියන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඒ මුල තිබ්බ පරම්පරාව ගැන මේ කතා කරන්නේ.
මේ පරම්පරාවේ රාහබ් සිටිනවා. නමුත් යෝෂුවා පුතේ රාහබ් කියන්නේ වෛශ්‍යාව. දෙවියන් වහන්සේගේ කරුණාව කොච්චරද කියනවනම් අදට වෛශ්‍යාව කියන කතා කරන ඒ නාම ඉතිහාසගත වන නාමයක් විදිහට දෙවියන් වහන්සේගේ කරුණාව හිමුණා. දැන් මම මෙහෙම ගිහම ඔබ කොහොමද කියන්නේ කරුණාව දක්වන්න කියලා පාස්ටර් කිව්වා. හෙට ගිහලා ඔබ වෛශ්‍ය ස්ත්‍රීව කරුණාව දක්වන්න යනවා. ආමෙන්. දැන් මේක කිව්වම මේ මොනවද වෙන්නේ? දැන් එහෙම කරන්න බෑ අපිට. අපිට දෙවියන් වහන්සේ විසින් මඟ පෙන්වීමක් කරන්න ඕනේ. මෙන්න මේකයි කියන්නේ. ඒ පසුතැවීමේ හදවතක් ඇති උන්වහන්සේ තුල අපිට මඟ පෙන්වීමක් සුදාකාරවලින් කරන කෙනාට තමයි අපි ගිහිල්ලා කරුණාව දක්වන්න යන්නේ. එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමාරිය මැදින් යන්න යනකොට ලිඳනාවලි කතා කරලා හිටියේ කාත් එක්ක? වෛශ්‍යාවක් එක්ක. ගෝලය මොකද්ද කිව්වේ? ගෝලය මොනවද? මේ කවුරුන් නැති තැනක මේ වෛශ්‍යාවක් එක්ක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කතා කරගෙන ඉන්නවා. මිනිස්සු දැක්කේ මගේ සහෝදරය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දන්නවා කාටද කතා කරන්න ඕනේ මොකක්ද කියන්න ඕනේ කියලා. හරිම තැනට ගිහිල්ලා හරිම කතාව කිය යුතු තිබෙනවා. හරි කෙනාටයි අපි දෙවියන් වහන්සේ තුළ මඟ පෙන්වීම කළ යුතු තිබෙනවා. කරුණාව දක්වනකොට දෙවියන් වහන්සේ කියනවා මෙන්න මේ ආකාරයේ කරුණාව දක්වන්න කියලා. අන්තිම කාරණාව කරුණාව දැක්වීම. මේක තමයි විශේෂිතම දේ. දාවි ඔහුගේ කරුණාව දක්වන්න ගියේ නැහැ. අපි අපේ කරුණාව දක්වන්න යන්නේ නැහැ. 9 3 පදයේ කියනවා සාවුල්ගේ වංශයේ කිසිවෙක් තව ඉතුරුව නැද්ද? ඉතුරුව ඇතනම් මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්නේ කියලා. දෙවියන් වහන්සේගේ කරුණාව මගේ සහෝදරය අපි තුලින් අනිත් මනුෂ්‍ය දකින්න යන්න අවශ්‍යයි. අපි චුට්ටක් කල්පනා කරමු. අපි කොයි ආකාරයෙන්ද කරුණාව දක්වන්න යන්නේ කියලා. අපි කරුණාව දක්වනකොට දාවිද් මෙතන වචන කීයකින් හේත් පාස් වුණාද? වචන කීයකින් නැවත ඔහු දිහා වැරදි විදිහට බැලුවද? මගේ සහෝදරය අපි ක්‍රිස්තියානි. හැබැයි අපි සමහර දේවල් අපි ගාව ගුලි කරගෙන පරණ මිනිස්යාගේ රෙකෝඩ් තියන් ඉන්නවා. කට්ටිය කියනවා එයාගේ ෆයිල් එකක් මගේ ගාව තියෙනවා කියලා. කවුද කියන්නේ කියලා කියන්න බෑ. එහෙනම් මට ප්‍රශ්නයක් එනවා. එයාගේ ෆයිල් ගොඩ ගහලා තියන් ඉන්නවා. මොනවාද? හොඳ ෆයිල්ද? වැරදි තියෙන ෆයිල් ගොඩ ගහලා තියෙනවා. ඔන්නු දාන ඉස්සරහට ගිහින්. අපි මිනිස්සු වරදක් කරා දෙවියන් වහන්සේ සමාව දීලා අමතක කරලා දාන්න. අපි කොහොමද කරන්නේ? අපි සමාව දීලා ඒක පොඩ්ඩක් විතර මතක තියන් ඉන්නවා. අවුරුදු 20ක් ගිහලා හරි ආයෙ වරදක් වුණාම ඉදා අරක කරානේ කියලා බලනවද නැද්ද? නෑ ඔබ බලන්නේ මම බලනවා. ආමෙන්. ඇයි එහෙම කරන්නේ? දෙවියන් වහන්සේ තුල කරුණාව දෙනවා. දෙවියන් වහන්සේගේ කරුණාව තුළ නැවත ඒ පරණ පාප ඇදලා අරන් ඒ මිනිස්යාට ගහන්න එපා. කරුණාවේ වචන පිට වෙන්න අවශ්‍යව තිබෙනවා. අපි බලමු හිතෝපදේශ 12:25 වෙනි පදය. මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමියයි. එහෙත් කරුණා සහිත වචනයක් ඒ සන්තෝෂ කරයි. right. මනුෂ්‍යයෙකුගේ හිතේ නලංගුව නිසා එය නැමියයි. එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂ කරයි. කරුණාවේ වචනයකට මනුෂ්‍යයෙකු සන්තෝෂ කරන්න පුළුවන්. බලාපොරොත්තුවක් නැතුව තැනක ගිය මෙෆිබෝෂෙත් දෙවියන් වහන්සේගේ කරුණාව තුල දාවිද් බය වෙන්නේ එපා කියනකොට බාතු වෙනසක් ඇති වෙලා ඔහුගේ ජීවිතේ සතුටක් ඇති වුණා. අපි හැමෝම කියමුද හිතෝපදේශ 12:25 පදේ ඔක්කොම එකට. මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමියයි. එහෙත් කරුණා සහිත වචනයක්
එය සන්තෝෂ කරයි. ආමෙන්. ඔබ ළඟ ඉන්න කෙනාට කියන කරුණාවේ වචන කතා කරන්න කියලා. ආමෙන්. දැන් මම තව පොඩි කතාවක් ඔබට කියන්න කියලා වචනේ අවසන් කරන්න යනවා. මගේ ගෙදර ඔයාලා ගෙදර නැති දෙයක් මගේ ගෙදර තියෙනවා. මගේ ගෙදර තියෙන පොඩි ප්‍රශ්න. මගේ ගෙදර තියෙන පොඩි ප්‍රශ්න. දැන් මේ ප්‍රශ්න වලට කොහොමද කියන්නේ ඔබට? ඔබට ලේසි කරන්න මෙහෙම කියන්න. දැන් අපි මේ ප්‍රශ්න කියන දේ අපේ ගෙදර තියෙන චූටි ප්‍රශ්නේ මම සමාන කරන්න කැමති චූටි ගිනි ගොඩකට. අපේ ගෙදර තියෙන ප්‍රශ්නේ චූටි ගිනි ගොඩකට මම සමාන කරන්න කැමතියි. එතකොට මේ ගිනි ගොඩට සමාන කරනකොට මගේ අතේ තියෙනවා මේක මොනවද? මගේ අතේ තියෙනවා භූමි තෙල්. මේ අතේ තියෙනවා. මේ අතේ තියෙනවා වතුර කෝපය. මේ අතේ භූමි තෙල්, මේ අතේ වතුර. දැන් මම මගේ තියෙන මේ ගිනි ගොඩට මේකේ මොකද්ද දාන්න ඕනේ? වතුර. ඇයි මේක දාන්න එපා? ඇවිලේ. ආමෙන්. දැන් ඔබ දාන්නේ වතුර එක. දාන්න ඕනේ වතුර එක. right. දාන්න ඕනේ වතුර එක. right. එතකොට මේක ප්‍රශ්නෙට දාන්න ඕනේ වතුර එක කියලා දැන් ෂුවර්. කී දෙනෙක් කියනවා වතුර එක දාන්න ඕනේ කියලා? ආමෙන්. ඔබ දාන්නේ ගිනි ගොඩක් තිබුණොත් වතුර එක. එයාට මම දාන්නේ කී ආපු දෙයක් එක. මොකද කියන්නේ? ඇවිල්ලා යනවා. එතකොට මම ප්‍රශ්නෙට දාන්න ඕනි මොනවාද? වතුර. ආමෙන්. වයිෆ් එක ප්‍රශ්නයක් කරනවා මම කියන වතුර එක දාන්න. මොකද? ආමෙන්. ප්‍රේමයේ වචන කතා කරන්න අවශ්‍යව තිබෙනවා. අපි හැමෝගෙම අතේ මේ බාස්කට් එක තියෙනවා. ප්‍රේමයේ වචන තිබෙනවා. ඒ තරහ යන හොඳ වචනක් තියෙනවා. ආමෙන්. තරහ යන වචන හොඳ වචන. ප්‍රේමයේ වචන කතා කරලා යුතු තියෙනවා මගේ සහෝදරයා සහෝදරිය. අපි හැමෝටම පේන්නේ නැතුව මේ ප්‍රේමයේ වචනත් අනිත් වචනත් දෙකම තිබෙනවා. එක්කෙනෙකුට තරහ ගියා නම් අනිත් එක්කෙනාට තරහ ගියා නම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ප්‍රේමයේ වචනය පාවිච්චි කරන්න. ලාම්පුතල් එක නෙවෙයි. ඇයි ඒක ගිනි ගන්න යනවා වැඩි. ඔබ ප්‍රේමයේ වචනය කතා කරොත් ඒක නිවෙන්න යනවා. ආමෙන්. ඒ සුළු ප්‍රශ්නය ලාම්පුතල් දාලා වැඩි කරගන්න ඒ වැරදි වචන කතා කරොත් පුළුවන් මොකද? ඔබ ප්‍රේමයේ වචනය පාවිච්චි කරලා ඒක කතා කරොත් ඒ ගින්න නිවිල යනවා වගේ වතුර පාවිච්චි කරා වගේ වෙයි. ආමෙන්. මේ දේ තදින් හිතර ගන්න. අපි දෙවියන් වහන්සේගේ කරුණාව දක්වන්න අවශ්‍ය නම් හැම වෙලාවම අපේ අතේ කරුණාවේ වචනයක් තිබිය යුතු තිබෙනවා. ඒ ප්‍රේමයේ වචනයක් තිබිය යුතු තිබෙනවා. ආමෙන්. අපි මේ වෙලාවේ සියලු දෙනා බලමු. අපේ ගෙදර හරි අපි ඉන්න ස්ථානයේ ප්‍රශ්න වලට අපි පාවිච්චි කරේ මොනවද කියලා. අපි චුට්ටක් මෙනෙහි කරමු. දෙවියන් වහන්සේගේ කරුණාව දාවිද් දැක්කුවා. ඒ මෙපිබොෂෙත් දෙවියන් වහන්සේගේ කරුණාව දැක්වම ගිනි ගන්න තිබ්බ හදවතේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් නිවිලා ගියා. දාවිද්ගේ පුතා දාවිද එළවන වෙලාවෙත් දාවිද්ට උදව් කරමින් මෙපිබොෂෙත් ඔහුත් එක්ක සිටියා. කිසිම කෙනෙක් නැති වෙලාවෙත් දාවිත් එක්ක දාවිට උදව් කරමින් ඉන්න හදවතකට මෙපිබොෂෙත් ආවා. මගේ සහෝදරය සහෝදරිය ඔබ තුළ දක්වන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ වචනය අතිශයින් වැදගත්ව තිබෙනවා. අපි සියලුම දෙනා නැගිටලා අපි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ මේ වෙලාවේදී කල්පනා කරමු. අපේ නිවසේ තියෙන ප්‍රශ්නේදී අපේ සහෝදර සහෝදරයන් එක්ක තියෙන ප්‍රශ්නේදී මේ චූටි ගිනි ගොඩ නිවන්න අපි පාවිච්චි කරන්නේ ඒ ලාම්පු තෙල් වගේ ඇවිලෙන වචන. එහෙම නැතිනම් වතුර වගේ ප්‍රේමයේ වචනද සනසීමක් දීලා නිවන වචනද කියලා අපි පොඩ්ඩක් හිතලා බලමු. මෙච්චර කාලයක් අපි පාවිච්චි කරේ දෙවියන් වහන්සේ තුල ඒ ප්‍රශ්නය අපේ ගෙදර ඇති වුණු ප්‍රශ්න නිවන්න ඒ අමිහිරි තරහ විශ්සන අනිත් එක්කෙනා අවසන වචන මේ වෙලාවේදී අපි හැමෝම පසුතැවිලි වෙමු. දෙවියන් වහන්සේ වහන්සේ සමාව දීලා ඔබ වහන්සේ තුල ප්‍රේමයේ වචන කතා කරන්න. හදවත් නිවෙන
ප්‍රිය උපදවන කරුණාවේ වචන කතා කරන්න මට ආශිර්වාද කරන්න කියලා උන්වහන්සේගෙන් ආයෙත් මගේ සහෝදරය සහෝදරිය අපි සෑම කෙනෙක් දැස් පියාගෙන උන්වහන්සේගේ අමුගත්තේ සියලුම දෙනෙක් දැස් පියාගෙන උන්වහන්සේගේ අමුගත්තේ අපි කල්පනා කරමු අපේ ජීවිතය ගැන අපි ගත කළ ජීවිතය ගැන ඔබගේ සහෝදරයා සහෝදරියෝ අවිස්සන එහෙම නැත්නම් එයා කෝප ගැන්වෙන උසිගන්නන වචන කීයක් ඔබ කතා කරාද තියෙන ප්‍රශ්නේ තවත් උඩු දුවන ප්‍රශ්න වචන ඔබ කීයක් කතා කරලා ඇතිද අනිත් කෙනා කැමති නැහැ කියන වචන එයා අනිත් කෙනා කැමති නැති දේවල් ඔබ කොච්චරක් කරලා ඇතිද ඒක තුල ප්‍රශ්න කියන චූටි හිලිගොඩට ලාපුදල් දැම්මා ඒක මහා ප්‍රශ්නයක් වෙලා යනවා නමුත් මගේ සහෝදර සහෝදරිය දෙවන් වහන්සේගේ අභිමුඛත්වයේ අද අපි තීරණයක් ගමු මෙච්චර කල් මම මේ ආකාරයේ වචන කතා කරා නමුත් ස්වාමීනි ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ ඉඳන් අද මම හිතට ගන්නවා මම පොරොන්දු වෙනවා මම ඊට පස්සේ ප්‍රේමයේ වචනම කතා කරන්න යනවා අනිත් කෙනා හරිස්සන විදියට ඉන්න යන්නේ නැහැ අනිත් කෙනාට නුරුස්සන විදියට මම ඉන්න යන්නේ නැහැ අනිත් කෙනාගේ කෝපය අවිස්සන විදියට මම ඉන්න යන්නේ නැහැ අනිත් කෙනා උසිගන්නන විදිය වචනම කතා කරන්න යන්නේ නැහැ මම මුළු හදවතින් ප්‍රේමයේ වචන කතා කරන්නේ මගේ පවුල සමාදානයි මගේ සහෝදර සහෝදරයන් අතර සමාදානයි මගේ ගමේ මගේ අසල්වැසියන් එක්ක ඒ ප්‍රේමී සම්බන්ධතාවයේ වචන පාවිච්චි කරන්න යනවා මගේ සහෝදර සහෝදරිය ඔබගේ ප්‍රේමයේ වචනය ඒ චූටි ගිනිගොඩ නිමුව තාමත් සමාදානයේ ජීවිතය ඔබට අත්පත් කරගන්න හැකියාව ලැබෙනවා ඉතාමත් හොඳ මිතුරෙක් ඔබට ලං කරගන්න දෙවන් වහන්සේගේ වචනය කියලා ඒ ගැලවීමේ මාර්ගයට ගන්න පුළුවන් මිනිසෙක්ව ඔබට ලං කරගන්න හැකියාව ලැබෙනවා ඔබ කරුණාවේ වචන පමණක් කතා කළ යුතු තිබෙනවා අපි අතේ මේ තෝරා ගැනීම තිබෙනවා මගේ සහෝදරයා සහෝදරිය ප්‍රේමයේ වචන වෛරයේ වචන කියලා වෙන් කරු මේ දෙකම තෝරා ගැනීම අද ඔබත් මාත් ඉදිරියේ තිබෙනවා මම ඔබට අභියෝග කරනවා ඔබ දෙවියන් වහන්සේ තුළ ඒ ප්‍රේමයේ වචන තෝරාගත්තොත් ඔබ හිතේට වඩා ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේ තුළ සාර්ථක වෙන්න යනවා මේ අභියෝගය ඔබ බාර ගන්න සූදානම් ඔබ අවංකව මේ වෙලාවේ උන්වහන්සේ තුළේ මුළු හදවතින් යාචනාවෙන් පවසන්න ස්වාමීනි මම අද පටන් ඔබගේ ප්‍රේමයේ වචනයම කතා කරන්න යනවා ඔබ තුළේ ජීවිතේ මම තුළේ සූදානම් මගේ
ප්‍රථමයෙන් අප උන්වහන්සේගේ වචනේ 1 කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 23 ඉඳන් 31 වෙනකම් කියවමු. 1 කොරින්ති පොතේ 11 23 ඉඳන් 31 වෙනකම්. මක්නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමීන් වහන්සේගෙන් ලැබීමි. ස්වාමී යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය මා සිහි කිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානක් දී මේ කුසලාන මාගේ ලෙයින් පීඨවන අලුත් කිවිසුමය. යම් පමණ වර නුඹලා මේ බොන්නවුද එපමණ වර මා සිහි කිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. මක්නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නවුද කුසලානෙන් බොන්නවුද එපමණ වරක් ස්වාමීන් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්න වූය. එහෙයින් නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ නොහොත් ස්වාමීන් වහන්සේගේ කුසලානෙන් බොන්නා වූ කවරෙකු නමුත් ස්වාමීන් වහන්සේගේ ශරීරය ගැන ලේ ගැන වරදකාරයෙක් වන්නේය. නමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවේ. ඒ කුසලානෙන් බීවාවේ. මක්නිසාද කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම පැමිණෙන ලෙස කන්නේ බොන්නේය. ඉන්නිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති. බොහෝ දෙනෙක්ද නින්දට පත් වෙති. අපි අපම විමසමු නම් අප විනිශ්චය කරනු ලබන්නේ නැත. අපි මේ වෙලාවේදී සියලුම දෙනා අපිට උන්වහන්සේ මහත් වූ ආශිර්වාදයක් දීලා තිබෙනවා. ඒ තමයි උන්වහන්සේ එනතෙක් උන්වහන්සේගේ මේ සහභාගීකමට සහභාගී වෙමින් ඒ දෙවියන් වහන්සේගේ ඒ පුත්‍රයාගේ මරණය සීකරමු. නමුත් මගේ සහෝදර සහෝදරිය මේ විශේෂිත උදයක් කතා කරනවා 27 වෙනි පදේ. එතන කියනවා ඒ නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ නොහොත් ස්වාමීන් වහන්සේගේ කුසලානෙන් බොන්නා වූ කවරෙකු නමුත් ස්වාමීන් වහන්සේගේ ශරීරය ගැන ලේ ගැන වරදකාරයෙක් වන්නේ කියලා. ඒ වගේම 28 පදේ විශේෂිතම කාරණාවක් කියනවා. නමුත් එක්කෙනා තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවේ ඒ කුසලානෙන් බීවාවේ කියලා. මගේ සහෝදර සහෝදරය අපි මේකට අත ගන්න කලින් අපි ගැන හිතමු. අපි ඉන්නව තත්ත්වයේ මගේ සහෝදර සහෝදරිය ඔබ එක නිවසේ වාසය කරනවා ඇති. ස්වාමි පුරුෂයා බාහිර විදිහට ඔබ වෙනම ඇති. නමුත් ඔබට මේ එන සුවිශේෂීමදී එක්කෙනා තම තමාම සෝදිසි කොට එක්කෙනා තම තමාම සෝදිසි කොට වෙන් කෑවාවේ කියලා. ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ බාහිරයා ඔබගේ සහෝදරයා ඔබගේ මව්පියා නොදන්නා වූ දේ ඔබ තුළ හැංගිලා තියෙන්න පුළුවන්. ගොඩක් ආදරයෙන් ඉල්ලනවා ඔබ සිහි කරන්න ඔබගේ සැඟවිච්ච පාපයන් ගැන. ඔබට අතරින්න බැරුව
ඔබ වහල්ලලා ඉන්නව පාපය දැන් උන්වහන්සේගේ මුඛත්තේ තවමින් ඔබ පසුතැවිලි වෙන්න මුළු හදවතින් උන්වහන්සේට කියන්න ස්වාමීනි මම රහසිගතව මේ පාපය මගේ තියෙනවා මට සමා වෙලා යේසුස් ක්‍රිස්තුගේ ඔබේ නිර්මල ශ්‍රීරුද්‍රය මම සෝදන පවිත්‍ර කරා මොන කාරණාවක්ද දන්නේ නැහැ ස්වාමීනි මම මේකට වැඳිලා යනවා මට බේරෙන්න බැරි වෙලා තිබෙනවා මේ පාපය අදම අත්හරින්න සූදානම් මට සමා වෙලා ඔබගේ නිර්මල ශ්‍රීරුද්‍රය මම සෝදන පවිත්‍ර කරා යේසුස් ක්‍රිස්තුනේ මට සමා වෙන්න මගේ සහෝදරයන්ට විරුද්ධව කරපු දෙයට මට සමා වෙන්න කිසිම කෙනෙක් නොදන්නවා වුණාට ඔබ වහන්සේ ඒක දන්නවා මම දන්නවා ස්වාමීනි මම අවංකව ඔබ ඉදිරියේ පසුතැවිලි වෙනවා මේ වෙලාවේදී යේසුස් ක්‍රිස්තුනේ ඔබගේ නිර්මල ශ්‍රීරුද්‍රේ මුළුමනින්ම මාව සෝදලා පවිත්‍ර කරන්න ස්වාමීනි මම ඉන්නවා ඔබ ඉදිරියේ මම පවිත්‍ර කරන්න කියලා ඔය ආශාවෙන් ඉන්න මේ වෙලාවේදී මගේ පාප ලක්ෂාවෙන් රතුවතිබේ ඒක නිදහස් කරනවා යේසුස් ක්‍රිස්තුස් විතරයි උන්වහන්සේ සූදානම් පසුතැවිලි වෙන්න හදවත් යේසුස් ක්‍රිස්තුස් ආසේ ශ්‍රීරුද්‍රේ සෝදලා පවිත්‍ර කරන්න යේසුස්ගේ ඔබ හදවතින් මේ වෙලාවේ පසුතැවිලි වෙන්න ගායනා කරයි ඔබ මුළු හදවතින් උන්වහන්සේට ඔබගේ පාපය ලියලා ඔබ උන්වහන්සේගේ පෞද්ගලිකව කතා කරලා ඔබගේ පාපය උන්වහන්සේගේ පාපල කරලා යේසුස් ක්‍රිස්තුස්ගේ දේවලින් ඔබ පවිත්‍ර කරගන්න යේසුස් ක්‍රිස්තුනේ උන්වහන්සේගේ ශ්‍රීරුද්‍රේ පවිත්‍ර කරන්න ස්වාමීනි මගේ සෑම පාප කිසිම කෙනෙක් ගන්න නැත්නම් උන්වහන්සේගේ පාපය මට සමා වෙන්න යේසුස් ක්‍රිස්තුනේ උන්වහන්සේ පාවා දෙන ලැබු රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන විසුද්ධි කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා මාගේ ශරීරය මාසී කිරීම පිණිස මේ කරපළයි කිව්වා. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානන්ති මේ කුසලාන මාගේ ලේ පිටුන අලුත් ගිවිසුමය මේ සීකිරීම පිණිස සිදු කරපළයි කිව්වා. මහානාද සීකිරීමට පංගුකාර ලැබුව අප සියලු දෙනා ආශිර්වාදලා ධර්මිෂ්ඨ ප්‍රේමණීය ස්වාමිනී ඔබ වහන්සේ දුන්න මහානාද අවස්ථාව නිසා අපි වහන්සේට ස්තුති කරමු. ස්වාමිනේ ඔබ වහන්සේ දා කල්ලාර කන්දේ කුරුස ගසේදී මගේ පාපයන් මගේ ශාපයන් වෙනුවෙන් ඔබ වහන්සේ කුරුසේදී ජීවිතේ පිරුවා. මේ ඉන්න ඔබ සෑම කෙනෙක් වෙනුවෙන් අය සෑම කෙනෙක්ගේ පාපයන් ඔබ වහන්සේ කරමතට අරගෙන අපේ පාපයන් නිදහස් කරලා ඒ සදාකාලික ජීවනය ලබා ගන්නා පිණිස යේසුස් ක්‍රිස්තුගේ වහන්සේගේ ජීවිතේ පූජා කළා. ස්වාමීන් වහන්සේගේ ශරීරය වහන්සේගේ රුධිරයත් අප වෙනුවෙන් වගුරුන ස්වාමීන් වහන්සේ අපට අලුත් ජීවිතයක් දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි අපි වහන්සේගේ ඒ සිහිකිරි ඒදා වහන්සේ කරව දේ සිහි කරන මේ අවස්ථාවේදී ස්වාමීනි
ඔබ වහන්සේ තුල නිරන්තරව පවිත්‍රව සිටින්න අප සියලු දෙනාට ආශිර්වාදයේ කරුණාව ඔබ වහන්සේ තුල වෙනවා. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම නිරන්තරයෙන් අප තුල ලැබුවා වෙනවා. ඒ පවිත්‍ර භාවය අප ලැබුවා වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නයිදනවා. ආමේන්. සියලුම දෙනාගෙන් ඉල්ලනවා මීටර එකේ පරතරේ තියාගෙන ඔබ එක එක්කෙනා වෙනදා විදිහට එන්න ඇවිල්ලා මම දුන්නම මෙතනදිම ඔබ ඒක ලබාගෙන ඒකට සහභාගී වෙලා බකට් එකට ඔබගේ පොඩි කප් එක දාලා එහෙම පේජයට යන්න කරුණාකරලා මීටරේ පරතරේ තියාගෙන මේ වෙලාවේදී විතරක් ඔබගේ මාස්ක් එක චුට්ටක් පාත් කරලා ඒක ලබාගෙන යද්දී ආපහු ඒ අරගෙන ඉන්න කියලා ඉල්ලා සිටිනවා. Galagia, Mabuddha.
උදා සියලු දෙනා නැගිට උන්වහන්සේ තවත් වාරයක අපි ස්තුති ප්‍රශංසා කරනවා. උන්වහන්සේ දුන්නෝ ඒ සෑම කරුණාවක් නිසා උන්වහන්සේ ජීවිතේ කරා සෑම දේයක් නිසා උන්වහන්සේ මුළු හදවතින්ම ස්තුති ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ නාමයට ගෞරවය මහිමය දෙමු. हालेलुया. स्वामी ने भगवान से स्तुति प्रशंसा करना. भगवान से अनंत करुणा, भगवान से अनंत प्रेम निसा, विनो महाअवस्था निसा स्तुति करना. स्वामी ने मेरे लोग स्वामी ने दस गान के भगवान से अपने थोड़ा मत करना. भगवान से करुणा के नाम का निसा भगवान से स्तुति करना. दिल वचन सदा දැන් අපගේ පියු ජීවමාන දේව මහන්සියගේ කරුණාවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමද අප සියල්ල සමග වේවා. ආමේන්. සියලු දෙනාට ජේසුස් පිහිටයි.